ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ උසස් පෙළ දේශපාලන විද්‍යාව අනුමාන ප්‍රශ්නපත්‍ර සාකච්ඡාව සමග ඔබ මේ එකතු වෙලා ඉන්නේ. හොඳයි අපේ අද ප්‍රධාන අරමුණ තමයි විභාගෙට හොඳට මුහුණ දෙන්න ඔයගොල්ලන්ව පුහුණු කරන එක. ඒ වගේම ඔයගොල්ලෝ ඉන්න මට්ටම මොකද්ද කියලා ඔයාලටම බලා ගන්නත් පුළුවන්. හොඳයි අපි යමු එහෙනම් ප්‍රශ්න පත්‍රයට. පළවෙනි ප්‍රශ්නයෙන් අහන්නේ දේශපාලනය කියන්නේ මොකක්ද කියලා. කොලේකුයි පෑනකුයි අරගෙන ඔයගොල්ලෝ ප්‍රශ්නය කියවලා අදාළ පිළිතුර සටහන් කරන්න. අපි පිළිතුර කිව්වහම ඔබට පුළුවන් ඔබේ පිළිතුරේ නිවැරදිතාවය බලා ගන්න. මේක හැමදාම අහන මූලික ප්‍රශ්නයක් පුතේ. දේශපාලනය යනු පුතේ දේශපාලනය කියන්නේ රාජ්‍ය පාලනය හා ආණ්ඩුකරණය පිළිබඳ ඇඟවෙන සංකල්පයක්. පුරවැසියන් සහභාගී වෙන සමාජ භාවිතයක්. හොඳයි එහෙනම් අපි බලමු අංක 1 රාජ්‍ය හා ආණ්ඩුකරණය පිළිබඳ සාකච්ඡා කිරීමේ ක්‍රියාවලියයි. ඒක වැරදි. අංක 2 අපි බලමු කියනවා දේශපාලනය යනු රාජ්‍ය පාලන කලාවයි කියලා. හොඳට බලන්න පුතේ මෙතන කතා කරන්නේ අවබෝධ කිරීමක් ගැන. එහෙනම් ඒකත් වැරදි. අංක 3 බලන්න රාජ්‍ය පාලනය හා ආණ්ඩුකරණය පුරවැසියන් සහභාගී වෙන ශ්‍රේෂ්ඨයක් නොවේ. අන්න නොවේ කියලා තියෙන්නේ. එහෙනම් ඒකත් ගන්න බෑ. දේශපාලනය යනු බලයේ සමගියට ගැසුණු ක්‍රියාවලියකි. ඔව් පුතේ ඒක හරි. එහෙනම් අංක 4 තමයි මේකේ නිවැරදි පිළිතුර වෙන්නේ. හරි. එහෙනම් අපි බලමු ප්‍රශ්න අංක 2. පුතේ මේකත් ඊටාම පහසු ප්‍රශ්නයක්. රාජ්‍ය යනු නිශ්චිත මායිම් වලින් වට වූ භූමි භාගයක් වේ. රාජ්‍ය යනු ජනතාවයි. අංක 3 රාජ්‍ය යනු ස්වාධිපත්ත බලයයි. පුතේ හොඳට මතක තියාගන්න ආණ්ඩුවයි රාජ්‍යයයි කියන්නේ එකක් නෙවෙයි මේ දෙක. ආණ්ඩුව කියන්නේ රාජ්‍යයේ කොටසක්. එහෙනම් පුතේ පිළිතුර වෙන්නේ අංක 5. මේ සියල්ලගේම එකතුවක් තමයි රාජ්‍ය කියලා කියන්නේ. ප්‍රශ්න අංක 3 බලමු. මේකත් අනිවාර්යෙන් එන ප්‍රශ්නයක්. දේශපාලන මතවාදවල ප්‍රධාන අරමුණක් වනුයේ 1. ආගම් ප්‍රවර්ධනය කිරීමයි. 2. නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීමට රජයට බල කිරීමයි. 3. දේශපාලන ආයතන ගොඩනැගීම හා ජනතාව රැස් කිරීමයි. 4. පුරවැසියන් ක්‍රියාකාරී දේශපාලනට යොමු නොකිරීමයි. 5. දේශපාලන දැනුම ප්‍රවර්ධනය කිරීමයි. දේශපාලන මතවාදවල ප්‍රධාන අරමුණ වෙන්නේ උත්තර ටික බලමු. 1. ආගම් ප්‍රවර්ධනය කිරීමයි කියන එක වැරදි. අංක 2 කියනවා නිදහස් සහ සාධාරණ මැතිවරණ පැවැත්වීමට රජයට බල කිරීමයි. අංක 3 දේශපාලන ආයතන ගොඩනැගීම හා ජනතාව රැස් කිරීමයි. පුරවැසියන් ක්‍රියාකාරී දේශපාලනට යොමු නොකිරීම කියන එක වැරදි. අන්තිම එක දේශපාලන දැනුම ප්‍රවර්ධනය කිරීම උත්තරේ වෙන්න ඕනේ පුතේ අංක 3. අංක 3 තමයි වඩාත් නිවැරදි පිළිතුර. ප්‍රශ්න අංක 4 අහන්නේ පුතේ මාක්ස්වාදය ගැන. අංක 1 ලිබරල් වාදය යනු මාක්ස්වාදයේම කොටසකි. පුද්ගල නිදහස සහ පොදු දේපල අගය කරයි. පන්ති අරගලට විසඳුම පොදු දේපල ක්‍රමයයි. රට සමෘද්ධිමත් කිරීමට නම් ධනේශ්වර පන්තියට සහාය දිය යුතුය. අංක 5 ඉහත සියල්ලම සාවද්‍ය වේ කියලා තමයි තියෙන්නේ. පුතේ කාල් මාක්ස් ඉතින් රාජ්‍ය පිළිබඳ ඉදිරිපත් කර අදහස් මාලාව තමයි අපි මේ මාක්ස්වාදය කියලා කියන්නේ. විප්ලවීය සමාජවාදය කියලා කියන්නේ මේකටම තමයි. මොකද ධනේශ්වර ලිබරල්වාදී සමාජයේ ඊට හාස්පසින්ම විරුද්ධ වූ සමාජයක් ගැන මේකෙදි කතා කිරීම නිසා. තව විද්‍යාත්මක සමාජවාදය කියලත් මේකටම කියනවා. ප්‍රථම සමාජවාදී රට තමයි පුතේ මුලින්ම සෝවියට් රුසියාව තමයි සමාජවාදී රටක් බවට පත් වුණේ. ඊට පස්සේ චීනය, කියුබාව, රුමේනියාව, පෝලන්තය වගේ රටවලටත් මේ සමාජවාදය පැතිරලා ගියා. පෞද්ගලික දේපල මත ඇති වූ පන්ති ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය බිහි වූ බව තමයි මාක්ස් කිව්වේ. ඉතින් පොදු දේපල භාවිතය තුළින් පන්ති ભેදේ නැති වෙලා අවසානයේ රාජ්‍ය කියන දේ නැති වෙලා යනවා කියලා තමයි මාක්ස්වාදයෙන් පෙන්වා දෙන්නේ. මේ අනුව පුතේ නිවැරදි පිළිතුර වෙන්න ඕනේ අංක 3. අපි යමු එහෙනම් ප්‍රශ්න අංක 5ට. ශ්‍රී ලංකාවේ ජනවාරික අර්බුදය විසඳීමේදී මැදිහත් වූ රට මොකක්ද කියලා තමයි අහන්නේ පුතේ. ඊටාම පහසු ප්‍රශ්නයක්. උත්තරේ ඔයගොල්ලෝ දන්නවා. නෝර්වේ.
6 වෙනි ප්‍රශ්නෙට යමු. ගැටුම් ඇතිවීම වළක්වා ගැනීම සම්බන්ධව නිවැරදි ප්‍රකාශය වනුයේ. අංක 1 ගැටුම් වැළැක්වීමට යාමෙන් තමාට හානි සිදුවිය හැක. අංක 2 ගැටුම් සිදුවන ස්ථානයෙන් වහාම ඉවත්වීම. ගැටුම් වැළැක්වීමේ ආරම්භක පියවරක් ලෙස ගැටුම ගැන කල් තබා අනතුරු ඇඟවීම කළ යුතුය. ගැටුමට සම්බන්ධ වූවන්ට නීතිය හමුවට පමුණවා දඬුවම් ලබා දිය යුතුය. අවසාන එක ගැටුමට මැදිහත් වූ පාර්ශ්වකරුවන් අතර සාමගී උස්මක් අත්සන් කළ යුතුය. මේක පිළිතුර වෙන්න ඕනේ පුතේ අංක 3. ගැටුම් වැළැක්වීමේ ආරම්භක පියවරක් ලෙස ගැටුම ගැන කල් තබා අනතුරු ඇඟවීම කළ යුතුය. ඊළඟ ප්‍රශ්නට යමු අපි අංක 7. ආගමික හා දේශපාලන නිදහස ඇතුළු කරුණු ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයට සමව අපේක්ෂා කරනුයේ. ආගමිකවාදයේදීය, සමාජවාදයේදීය, ස්ත්‍රීවාදයේදීය, ලිබරල් වාදයේදීය, නිරාගමිකවාදයේදීය. මේක පිළිතුර වෙන්න ඕනේ පුතේ ස්ත්‍රීවාදය. ස්ත්‍රීන්ගේ නිදහස, දේශපාලනය හා විමුක්තිය ගැන තමයි මේකෙදි කතා කරේ. 20 වෙනි සියවසේ තමයි මේ අදහස නැගීගෙන ආවේ. ඉතින් ලිබරල් වාදී ස්ත්‍රීවාදය, සමාජවාදී ස්ත්‍රීවාදය, රැඩිකල් වාදී ස්ත්‍රීවාදය කියලා ප්‍රධාන ස්ත්‍රීවාදයේ ධාරා 3ක් අපිට දකින්න පුළුවන්. හරි. ප්‍රශ්නාංක 8. ශ්‍රී ලංකාවේ දේශපාලනය. අංක 1 කියනවා තනි පක්ෂ ක්‍රමයක් මත ගොඩ නැගී ඇත. 2 කියනවා අධිපති දීපක්ෂ ක්‍රමයක් මත ගොඩ නැගී ඇත. දිවිපක්ෂ ක්‍රමයක් මත ගොඩ නැගී ඇත. අංක 4 බහුපක්ෂ ඒකරාශී කරගත් අධිපති දීපක්ෂ ක්‍රමයක් මත ගොඩ නැගී ඇත. අංක 5 බහුපක්ෂ ක්‍රමයක් මත ගොඩ නැගී ඇත. මේ අතෙන් පිළිතුර වෙන්න ඕනේ අංක 4. මේක හොඳට මතක තියාගන්න පුතේ මොකද ප්‍රායෝගික දේශපාලනයේ කරුණු ගැන හැමතිස්සෙම ප්‍රශ්න පත්‍රයේ ඕගොල්ලන්ගෙන් අහනවා විභාගෙට. ප්‍රශ්නාංක 9. පැසිස්ට්වාදී රාජ්‍යයක් නෝර්වේ මොකක්ද කියලා අහන්නේ. ජර්මනිය, ඉතාලිය, උගන්ඩාව, කාම්බෝජය, ජපානය. ඔබ දන්නා පුතේ ජර්මනිය හිට්ලර්ගේ කාලයේදී පැසිස්ට්වාදී රාජ්‍යයක් ලෙස කටයුතු කරා. ඒ වගේම ඉතාලිය මුසොලිනි යටතේ පැසිස්ට්වාදී රාජ්‍යයක් ලෙස කටයුතු කරා. උගන්ඩාවේ හිටියා ඉඩි අමීන් කියලා පැසිස්ට්වාදී පාලකෙක්. ඒ වගේම කාම්බෝජෙත් හිටියා පොල් පොට් කියලා ඒකාධිපති පාලකෙක්. ඉතින් පුතේ මේකේ පිළිතුර වෙන්න ඕනේ අංක 5 ජපානය. අපි යමු ප්‍රශ්නාංක 10ට. කැබිනට් ආණ්ඩු ක්‍රමයක් පවතින විටක එක ජනාධිපති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට බලය හිමි වේ. ආණ්ඩුවේ ප්‍රධානියා ජනාධිපතිවරයාය. රාජ්‍ය නායකයා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියාද වෙයි. විධායකයේ පාර්ලිමේන්තුවට වගකිව යුතුය. 5 ආණ්ඩුව ඉවත් කළ හැක්කේ පාර්ලිමේන්තු බහුතරය නැතුව විට, අයවැය පරාජය වූ විට හා විශ්වාස භංගයෙන් පරාජය වූ විට පමණි. පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය කියලා කියන්නේ මේකටම තමයි පුතේ ජනාධිපති නෙමෙයි අකමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය තමයි මේකෙදි බලය හිමි වෙන්නේ. රාජ්‍යයේ ප්‍රධානිය තමයි නාමික ජනාධිපතිවරයෙක් ඉන්නේ. ආණ්ඩුවේ ප්‍රධානියා අගමැතිවරයා, කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියාත් වෙන්නේ අගමැතිවරයාමයි. 4 වෙනි එකෙන් කියන්නේ විධායකයේ පාර්ලිමේන්තුවට වගකිව යුතුය. ඔව් පුතේ ඒක හරි. අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාදායකට වගකීමට බැඳී සිටිනවා. 5 වෙනි පිළිතුර වැරදි. මොකද ආණ්ඩුව ඉවත් කළ හැකි පාර්ලිමේන්තු බහුතරය නැති වූ විට, අයවැය පරාජය වූ විට හා විශ්වාස භංගයෙන් පරාජය වූ විට පමණි කියලා තියෙන්නේ. නැහැ පුතේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පරාජය වීම නැත්නම් රාජාසන කතාව පරාජය වීම යනි කරුණු නිසා ආණ්ඩුව බිඳ වැටීම සිදු වෙනවා. ප්‍රශ්නාංක 11. ස්විට්සර්ලන්තයේ පවතින කැන්ටනවල වැදගත්කමක් නොවන්නේ කියලා අහන්නේ. නීති පැනවීමේදී මධ්‍යම ආණ්ඩුව කැන්ටනවල අදහස් විමසීම, පහළ මට්ටම් දක්වාම බලය බෙදීම, සම්මුතිබද්ධ ප්‍රජාතන්ත්‍රවාදය හරහා මධ්‍යම ආණ්ඩුවට පාලනයට සහාය වීම, ජනමත විචාරණවලදී ක්‍රියාකාරීව දායක වීම, දෙවන මණ්ඩලයේ කැන්ටනවල අසමාන නියෝජනයක් ලබා දීම. පුතේ ස්විට්සර්ලන්තය කියන්නේ සහ සංධීය ආණ්ඩු ක්‍රමයකින් ආරම්භ වෙලා දැන් සංධීය පැත්තට ගමන් කරන ආණ්ඩු ක්‍රමයක් තියෙන රටක්. ඒකේ තියෙන ප්‍රාන්ත ආණ්ඩුවල තමයි මේ අපි කැන්ටන කියලා කියන්නේ. කැන්ටන ඔක්කොම 26ක් තියෙනවා. ඒකෙන් පූර්ණ කැන්ටන 20යි. අනිත් එක 6ක් තියෙනවා අර්ධ කැන්ටන. නීති පැනවීමේදී මධ්‍යම ආණ්ඩුව කැන්ටන වලින් අදහස් විමසීමක් කරනවා. පළවෙනි පිළිතුර එහෙනම් නිවැරදි. බලය බෙදීමේ ක්‍රියාවලියට කැන්ටන වල දායක වෙනවා. ඒකත් එතකොට අපි හරි පිළිතුරක් විදිහට ගන්න පුළුවන්.
අංක 3 බලන්න සම්මුතිබද්ධ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ හැමෝම එකතු වෙලා රට පාලනය කිරීම කියන එක සමාන බලතල සමාජිකයන් 7 දෙනෙකුන් සමන්විත සාමූහික විධායකයක් තමයි තියෙන්නේ. ඒ නිසා මේ ප්‍රකාශයත් හරි. ජනමත විචාරණයේදී කැන්ටන් වල බහුතරයකින් එය සම්මත වෙන්න ඕනේ. එහෙනම් ඒ ප්‍රකාශයත් හරි. දෙවන මණ්ඩලයේ කැන්ටන් වල අසමාන නියෝජනයක් ලබා දීම ව්‍යවස්ථාදායකයේ කොටස් දෙකකින් සමන්විත වෙනවා. ජනතාව නියෝජනය කරන ජාතික සභාවයි, ඒ වගේම කැන්ටන නියෝජනය කරන රාජ්‍ය සභාවයි. රාජ්‍ය සභාවේ සමාජිකින් 46ක් ඉන්නවා. පූර්ණ කැන්ටන් මේ කැන්ටන 20න් 40ක් ගන්නවා. ඒ වගේම අර්ධ කැන්ටන් වලින් එක බැගින් 6 දෙනෙක් මේකට තෝර ගන්නවා. ඉතින් කැන්ටන් වල වැදගත්කමක් නෙමෙයි ඒක. ඒ නිසා මොකද්ද මේකේ අහන්නේ? වැදගත්කමක් නොවන එකනේ අහන්නේ. එතකොට පිළිතුර වෙන්නේ අංක 5. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. අංක 12. සමූහාණ්ඩු වාදය. රාජාණ්ඩු බිහිවීමට මූලික වූ වාදයකි. ජනතා පරමාධිපත්‍යය තහවුරු කරයි. පුද්ගල නිදහස අවුරා ඇත. සංධීය ආණ්ඩු බිහි කිරීමට දායක නොවීය. රාජ්‍ය නායකයා ජනතා ඡන්දයෙන් පත්තර නොගනී. සමූහ ආණ්ඩු වාදයේ බිහි වුණේ පුතේ රාජාණ්ඩුට විරුද්ධව. එහෙනම් රාජාණ්ඩු බිහිවීමට මූලික වූ වාදයක කියන එක වැරදි. ජනතා පරමාධිපත්‍යය තහවුරු කරයි කියන ප්‍රකාශය හරි ප්‍රකාශයක් ඒක. අංක 3 පුද්ගල නිදහස අහුරා ඇත. නැහැ පුතේ ඒක වැරදි. සමූහ ආණ්ඩු වාදයේදී අපි කතා කරන්නේ සක්‍රීය පුරවැසියෙක් ගැන. එහෙනම් පුද්ගල නිදහස අහුරා නැහැ. සංධීය ආණ්ඩු බිහි කිරීමට දායක නොවිය. සංධීය ආණ්ඩු බිහි කිරීමට සක්‍රීය දායකත්වයක් සපයලා තියෙනවා. සංධීය ආණ්ඩු බිහි කිරීමට සක්‍රීය දායකත්වයක් සපයලා තියෙනවා. එහෙනම් ඒ ප්‍රකාශයත් වැරදි. රාජ්‍ය නායකයා ජනතා ඡන්දයෙන් තමයි පත් කරගන්නේ. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ අංක 2. අංක 13 ජාත්‍යන්තර සමතාවල ප්‍රතිඵලයක් කොරෝනා ඌර්ධ මර්ධනය සඳහා එන්නත් කරන වැඩපිළිවෙල පරිත්‍යාග ලෙස ලංකාවට ලැබුණු එන්නත් හා ඒවා ලබා දුන් රට දැක්වෙන නිවැරදි පිළිතුර වන්නේ අංක 1 ඉන්දියාව සයිනෝෆාම් එන්නත, චීනය සිනොවැක්ස් එන්නත, ජපානයේ ඇස්ට්‍රාසෙනිකා එන්නක, රුසියාව ස්පුට්නික් V එන්නත, ඇමරිකාව ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත. මම හිතනවා පුතේ කොරෝනා උදුර සම්බන්ධ ප්‍රශ්නයක් විභාගයට ඒවි කියලා. මේ ගැන ඔයගොල්ලන්ගේ අවධානය යොමු කරන්නයි මේ ප්‍රශ්නේ මම ඇතුළත් කළේ. ඉන්දියාව අපිට දුන්නේ ඇස්ට්‍රාසෙනිකා එන්නත, චීනයේ සයිනෝෆාම් එන්නත තමයි පරිත්‍යාග ලෙස දුන්නේ, ජපානයේ දුන්නා ආපහු ඇස්ට්‍රාසෙනිකා එන්නත, රුසියාවෙන් ස්පුට්නික් V එන්නත ගෙනාවට ඒක පරිත්‍යාගයක් විදිහට නෙමෙයි පුතේ අපිට දුන්නේ. ඇමරිකාවෙන් දුන්නේ ෆයිසර් හා මොඩර්නා කියන එන්නත් වර්ග. මේකේ නිවැරදි වර්ණය වෙන්නේ එතකොට අංක 3. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. අංක 14. පශ්චාත් සම්භාව්‍ය ලිබරල් වාදය. එක රටවැසියන්ගේ යහපත සඳහා රජයේ කැපයූ යුතු බව අවධාරණය කරයි. 17 වන සියවස යුරෝපයේ කේන්ද්‍ර කරගෙන බිහිවිය. රජයේ ඒකාධිපති බලයට විරුද්ධව ධනේශ්වර පන්තියෙන් නැගී ආ දේශපාලන ව්‍යාපාරයයි. ආණ්ඩුවේ වගකීම වන්නේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම බව අවධාරණය කරයි. අංක 5 රාජ්‍යයේ ආර්ථිකයට මැදිහත් නොවි ඒ ජාත්‍යන්තරය හා කළමනාකරණය කළ යුතු බව පවසයි. ලිබරල් කියන්නේ නිදහස කියන අදහස. ලිබරල් වාදයේ ප්‍රධාන ධාරා 3ක් තියෙනවා පුතේ. සම්භාව්‍ය ලිබරල් වාදය, පශ්චාත් සම්භාව්‍ය ලිබරල් වාදය හා නව ලිබරල් වාදය කියලා. පශ්චාත් සම්භාව්‍ය ලිබරල් වාදය කියන පුතේ සුබ සාධන වාදයට. එහෙනම් රටවැසියන්ගේ යහපත සඳහා රජයේ කැපවිය යුතු බව තමයි මේකෙදි අවධාරණය කරේ. 17 වන සියවස යුරෝපයේ පුරා කේන්ද්‍ර කරගෙන සම්භාව්‍ය ලිබරල් වාදය තමයි බිහි වුණේ. රජයේ ඒකාධිපති බලයට විරුද්ධව ධනේශ්වර පන්තියේ නැගී ආ දේශපාලන ව්‍යාපාරය තමයි අපි ලිබරල් වාදය කියලා කියන්නේ. ආණ්ඩුවේ වගකීම වෙන්නේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම බව අවධාරණය කරයි. ඒකත් සම්භාව්‍ය ලිබරල් වාදය නැත්නම් අපි කියනවා නිර්බාධවාදයේ අදහසක්. රාජ්‍යයේ ආර්ථිකයට මැදිහත් නොවි ඒ ජාත්‍යන්තරය හා කළමනාකරණය කළ යුතු බව පවසයි. මේක තමයි පුතේ නව ලිබරල් වාදී අදහස. නැත්නම් අවම රාජ්‍ය සංකල්පය කියලාත් කියනවා මේකට. ඒකට වඩාත් ගැළපෙන පිළිතුර වෙන්නේ පුතේ අංක 1. අංක 15 දේශපාලන ආයතනයක් ලෙස අභිලාෂ කණ්ඩායම්. දිගු ඉතිහාසයක සිට රටවල දේශපාලනයට සම්බන්ධ වූ පිරිසකි. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී සමග නැගී ආ පිරිසකි.
සමිතියෝ සමාගම් ලෙස සංවිධානය වී නැත. බලය තහවුරු කර ගැනීමේ අරමුණින් දේශපාලන පක්ෂවලට සහයෝගය දක්වයි. සමාජවාදී රටවල ප්‍රතිපත්ති තීරණ කෙරෙහි යම් බලපෑමක් සිදු කරනු ලබයි. අභිලාෂ කණ්ඩායම් කියන්නේ බලපෑම් කණ්ඩායමක්. මේකේ තව කොටසක් තමයි ලොබි කණ්ඩායම් කියලාත් කොටසක් ඉන්නවා. ඉතින් දිගු ඉතිහාසයක සිට රටවල දේශපාලන සම්බන්ධ වූ පිරිසකි ඒක දිගු ඉතිහාසයක් නැහැ පුතේ. මෑත කාලිනව දක්වන ලැබෙන නව ප්‍රවණතාවයන් තමයි මේවා. එතකොට ඒ පිළිතුර වැරදි. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී සමග නැගී ආ පිරිසකි. දැන් මේක ඔබ ගැන ඔබ හරියට දන්නේ නැත්නම් පොඩ්ඩක් තියලා ඊළඟ ප්‍රකාශයට අපි යමු. සමිතියෝ සමාගම් ලෙස සංවිධානය වී නැත. මේකට එක උදාහරණයක් බලමු පුතේ. කුඩා තේවතු හිමියන්ගේ සමිතිය එතකොට ත්‍රිදුර රතු හිමියන්ගේ සංගමයේ එහෙනම් පැහැදිලිව පේනවනේ මේවත් සමිති සමාගම් ලෙස සංවිධානය වෙලා තියෙනවා කියලා. හොඳයි. බලය තහවුරු කර ගැනීමේ අරමුණෙන් දේශපාලන පක්ෂ වලට සහයෝගය දක්වයි කියන එක වැරදි. ඒගොල්ලන්ට කිසිම දේශපාලන අරමුණක් නැතුව තමයි මේ කොටස් කටයුතු කරන්නේ. ඉතින් ප්‍රතිපත්ති තියෙන කෙරෙහි යම් බලපෑමක් සිදු කරනු ලබනවා. හැබැයි සමාජවාදී රටවල නෙමෙයි පුතේ. සමාජවාදී රටවල බලපෑම් කණ්ඩායම් නැහැ. එහෙනම් පිළිතුර වෙන්නේ අංක 2 ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී සමග නැගී ආ පිරිසකි කියන එක තමයි. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රටවල තමයි බලපෑම් කණ්ඩායම් ක්‍රියාත්මක වෙන්නේ. අංක 16 බලමු. වර්තමාන ඇමරිකානු ආණ්ඩු ක්‍රමය. සහ සංධීය හැටයක් ගනි, ඒකීය හැඩයක් ගනි, සංධීය ආණ්ඩු ක්‍රමයකි, පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් සහිත සංධීය එකකි, සංධීය උවද මධ්‍යම ආණ්ඩුව බලවත් වීමක් පෙන්වයි. ඇමරිකානු ආණ්ඩු ක්‍රමය සහ සංධීය එකක් විදිහට තමයි එහි ආරම්භයේ සිදු වුණේ. ඊට පස්සේ එය සංධීය එකක් බවට පත් වුණා. වර්තමානයේ මධ්‍යම ආණ්ඩුව බලවත් වීමක් පෙන්눔 කරනවා. ඒ නිසා වඩාත් ගැළපෙන පිළිතුර වෙන්නේ මෙතනදී පුතේ අවසාන ප්‍රකාශයේ අංක 5. අංක 17 බලන්න. වඩාත් නිවැරදි ප්‍රකාශය වන්නේ 1. ජනමත විචාරණය ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව එල්ල කරන ලද මරුපහරකි. වර්තමාන ව්‍යවස්ථාව අනුව ව්‍යවස්ථාදායකී සියලු සමාජිකින් සමානුපාතික ක්‍රමයට ජනතා ඡන්දයෙන් පත්වේ. 20 වන ව්‍යවස්ථා සංශෝධන මගින් දිත්ත පුරවැසි භාවයේ පිළිමත් සීමා ඉවත් කිරීම නිසා ව්‍යවස්ථාදායකයට පත්වීමට ලාංකීය පුරවැසි භාවයේ අත්‍යවශ්‍ය සාධකයක් නොවිය. 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මගින් පළාත් පාලන ආයතන පිහිටුවන ලදී. පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයා මූලික අයිතිවාසිකම් කඩවීම් වලට එරෙහිව සිය නිර්දේශ ඉදිරිපත් කරන අතර ඒවායේ ක්‍රියාත්මක භාවය ගැන පසුවිපරමක්ද සිදු කරයි. ජනමත විචාරණය ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන ලද මරුපහරික කියන එක වැරදි. වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදයේ නැත්නම් ඍජු ප්‍රජාතන්ත්‍රවාදයේ කියලත් කොටස් දෙකක් තියෙනවා. පුතේ නියෝජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදයේ නැතිනම් වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ පුතේ අපි ඡන්දයෙන් පත් කර නියෝජිතෙන් අපි වෙනුවෙන් රටේ පාලනයට සහභාගී වීම. මෙතනදී අපි කෙලින්ම පාලනයට සම්බන්ධ වෙන්නේ නැහැ. අපේ නියෝජිතයෝ තමයි අපි වෙනුවෙන් පෙනී සිටින්නේ. එතකොට ජනමත විචාරණය කියන්නේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදී උපක්‍රමයක්. මේකෙදි අපිට කෙලින්ම නීති සම්පාදන ක්‍රියාවලියට දායක වෙන්න අවස්ථාව ලැබෙනවා. ඒක හොඳ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක්. අංක 2 වර්තමාන ව්‍යවස්ථාව අනුව ව්‍යවස්ථාදායකයේ සියලු සමාජිකින් සමානුපාතික ක්‍රමයට ඡන්දයෙන් පත් වෙයි කියන එක සියලු දෙනාම ජනාධිපති ඡන්දයෙන් පත් සියලු ජනතා ඡන්දයෙන් පත් වෙන්නේ නැහැ පුතේ. ජාතික ලයිස්තුවෙන් පත් කරන මන්ත්‍රීවරු 29ක් ඉන්නවා. ඒ නිසා ඒකත් වැරදි. 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් දිත්ත පුරවැසි භාවය පිළිබඳ සීමා ඉවත් කිරීම නිසා ව්‍යවස්ථාදායකයට පත්වීමට ලාංකීය පුරවැසි භාවයේ අත්‍යවශ්‍ය සාධකයක් නොවිය කියලා තියෙන්නේ. දිත්ත පුරවැසි භාවය පිළිබඳ කතාව කරලියට ආවේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන්. පස්සේනේ 20 ඒ සීමාව අයින් කරා. නමුත් ලාංකීය පුරවැසි භාවයේ අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒ නිසා ඒ ප්‍රකාශයත් වැරදි. 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මගින් පළාත් පාලන ආයතන පිහිටුවන ලදී. ඒක හරි වගේ නේද? නැහැ. ඒකත් වැරදි. පළාත් පාලන ආයතන කියන්නේ පළාත් සභා නෙමෙයි. ප්‍රාදේශීය සභා. පළාත් පාලන ආයතන පිහිටුවීම සිදු කරේ පාර්ලිමේන්තු පනතකින්. පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයා මූලික අයිතිවාසිකම් කඩවීම වලට එරෙහිව සිය නිර්දේශ ඉදිරිපත් කරන අතර ඒවායේ ක්‍රියාත්මක භාවය ගැන
පසු විපරමක්ද සිදු කරයි. කවුද මේ පරිපාලන කටයුතු වල පාර්ලිමේන්තු කොමසාරිස්වරයා කියන්නේ? ඉතින් ඔම්බුඩ්ස්මන් වරයා කියන්නේ මෙයාට තමයි. පසු විපරමක් සිදු කරනවා මෙතනදී අදාළ ආයතන ප්‍රධානියා දීපු කාලය ඇතුළත මේ නිර්දේශ ක්‍රියාත්මක නොකරොත් ඒ පිළිබඳ කතානායකවරයාට හා ජනාධිපතිවරයාට වාර්තා කිරීමක් සිදු කරනවා. එහෙනම් ඒක තමයි නිවැරදි පිළිතුර වෙන්නේ අංක 5. ප්‍රශ්න අංක 18. ආර්ථික අරමුණු මුදුන් පමුණවා ගැනීමේ අරමුණින් පිහිටුවාගත් අන්තර්ජාතික රාජ්‍ය සංවිධානය වන්නේ 1. සාක් සංවිධානය, 2. නේටෝ සංවිධානය, 3. පොදු රාජ්‍ය මණ්ඩලය, 4. බ්‍රිටන් වුඩ් සංවිධානය, 5. එක්සත් ජාතීන්ගේ සංවිධානය. සාක් කියන්නේ පුතේ දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංවිධානය කියන එක. කලාපීය පොදු ගැටලු සම්බන්ධයෙන් තමයි මේකේදී අපි සොයා බැලීම් කරන්නේ. එතකොට නේටෝ කියන්නේ උතුරු ඇට්ලාන්තික ගිවිසුම් සංවිධානය. ඒකේ අරමුණ තමයි යුද කටයුතු වලදී මැදිහත් වීම. බ්‍රිතාන්‍යයට යටත් වෙලා ඉඳපු පසුව නිදහස ලැබූ රටවල් එකතු වෙලා පිහිටවා ගත්ත සංවිධානයක්. ඒකට කිව්වේ පොදු රාජ්‍ය මණ්ඩලය කියලා. අපිත් ඉන්නවනේ මේකේ පොදු රාජ්‍ය මණ්ඩලයෙන් තමයි මේකේදී පොදු අරමුණු වෙනුවෙන් තමයි පෙනී සිටින්නේ. බ්‍රිටන් වුඩ් සංවිධානය. මේක ලෝක බැංකුව ජාත්‍යන්තර මුල අරමුදල වගේ රටවල ආර්ථික කටයුතු වෙනුවෙන් පිහිටවාගත්තු සංවිධානයක්. ඉතින් පිළිතුර වෙන්න ඕනේ එහෙනම් අංක 4 බ්‍රිටන් වුඩ් සංවිධානය. 10 වෙනි ප්‍රශ්නේ බලමු. ජාත්‍යන්තර දේශපාලනයේ රාජ්‍ය ක්‍රියාකාරීන්ට අයත් නොවන්නේ 1. ජාතික රාජ්‍ය, 2. ලෝක සෞඛ්‍ය සංවිධානය, 3. කලාපීය රාජ්‍ය සංවිධාන, 4. බහුජාතික සමාගම් හා සංවිධාන, 5. ලෝක බැංකු සංවිධානය. මේකත් නිතරම අහන ප්‍රශ්නයක් පුතේ. ජාත්‍යන්තර දේශපාලනයේ ප්‍රධාන ක්‍රියාධරයන් කොටස් දෙකකට බෙදනවා. එකක් තමයි ජාතික රාජ්‍ය හා අන්තර්ජාතික රාජ්‍ය සංවිධාන. අනික රාජ්‍ය නොවන ක්‍රියාධරයන් නැතිනම් සංවිධාන. මේකෙදි අන්තර්ජාතික රාජ්‍ය සංවිධාන වලට උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක සෞඛ්‍ය සංවිධානය, ඒ වගේම කලාපීය රාජ්‍ය සංවිධාන විදිහට සාක් සංවිධානය, ඒෂියන් සංවිධානය, යුරෝපා සංවිධානය, ඒ වගේම ආරක්ෂක සංවිධාන විදිහට නේටෝ සංවිධානය, එතම ආර්ථික සංවිධාන විදිහට පිහිටවපු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව වගේ ආයතන ගන්න පුළුවන්. අන්තර්ජාතික රාජ්‍ය සංවිධාන තමයි අපි මේ ටික. දැන් අපි බලමු රාජ්‍ය නොවන ක්‍රියාධරයන් නැතිනම් සංවිධාන මොනවද කියලා. එකක් තමයි අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධාන. ඒ වගේම බහුජාතික සමාගම් හා සංවිධාන, කීර්තිමත් පුද්ගලයන්, ත්‍රස්තවාදී සංවිධාන. මේවා තමයි රාජ්‍ය නොවන ක්‍රියාධරයන් යටතට වැටෙන්නේ. එහෙනම් මේකේ පිළිතුර වෙන්න ඕනේ අංක 4 බහුජාතික සමාගම් හා සංවිධාන කියන එක. අංක 20 පාස්කු ඉරිදින මෙරට ක්‍රස්තෝලික දේවස්ථාන එල්ල කරගෙන සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයට අනුබල දුන්නා යයි චෝදනා එල්ල වූ ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධානය වන්නේ SIS සංවිධානය, තලිබාන් සංවිධානය, LTT සංවිධානය, අල් කයිඩා සංවිධානය, ඉරාකයේ හා සිරියාව පදනම් කරගත් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය. අංක 5 තමයි මේකේ පිළිතුර වෙන්න ඕනේ. ISIS කියන එක Islamic State of Iraq and Syria. ඔයගොල්ලන්ට හොයාගන්න ටිකක් අමාරු වෙන්නේ නැති මම මේ සිංහල අර්ථය මේකේ දීලා තියෙන නිසා. ප්‍රශ්න අංක 21. මේ ප්‍රශ්නේ සාකච්ඡා කරන්න කලින් මම පොඩි ඉල්ලීමක් කරනවා ඔයගොල්ලන්ගෙන්. දුවේ පුතේ දේශපාලන විද්‍යාව කියන්නේ පහසුවෙන්ම ඒකක් ගන්න පුළුවන් විෂයක්. ඔයගොල්ලන්ගේ කැපවීම විතරයි මේකට ඕනේ කරන්නේ. මම ඒකක් ගන්නවමයි කියලා හොඳට හිතට අරගෙන කැපවීමෙන් පාඩම් කරන්න ඔයාලට අනිවාර්යෙන් හොඳ ඒකක් ගන්න පුළුවන් මේ විෂයට. ඒ වගේම අපේ මේ වැඩසටහන හොඳයි ප්‍රයෝජනවත් කියලා හිතනවා නම් ඔයගොල්ලන්ගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. අපේ channel එකත් subscribe කරන්න. ඔයගොල්ලන්ගේ ප්‍රතිචාර අපිට තවත් මහන්සි වෙලා මේ වැඩසටහන ඉදිරියට කරගෙන යන්න හොඳ දිරිගැන්වීමක් වේවි. හොඳයි. අපි බලමු එහෙනම් ප්‍රශ්නාංක 21. ප්‍රශ්නාංක 21 සිට 25 තෙක් ප්‍රශ්නවලදී දී ඇති ප්‍රකාශ අතුරින් වඩාත් නිවැරදි ප්‍රකාශ කාණ්ඩය ඇතුළත් වර්ණය තෝරන්න. අංක 21 ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. A. ප්‍රංශ හා ඇමරිකානු ආභාෂය ලබා ඇත. B.
ජනාධිපති ආණ්ඩුවේ නායකයා කළේය. C. අභිනව පාර්ලිමේන්තුව රැස්වී වසර 2යි මාස 6ක් ගිය පසු ඕනෑම තත්ත්වයක් යටතේදී විසිරුවා හැරීමේ බලය ජනාධිපතිට ලබා දී ඇත. කැබිනට් මණ්ඩලයේ ප්‍රධානත්වයේ ජනාධිපතිට පවරා ඇත. අගමැතිවරයා පත් කිරීමට සෑම විටම ජනාධිපතිවරයා විසින් සිදු කරයි. ලංකාවේ 1978 හඳුන්වා දෙන දෙවන ජනරාජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රංශය සහ ඇමරිකාව ආభాෂය ලබාගෙන තමයි නිර්මාණය කරේ. ඒක හරිනේ පුතේ. එහෙනම් ඒ ප්‍රකාශය නිවැරදි. B. ජනාධිපති ආණ්ඩුවේ නායකයා කළේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7 වන පරිච්ඡේදයේ 31 ව්‍යවස්ථාව තමයි මේකට අදාළ වෙන්නේ. මේක කවදාවත් අමතක නොවෙන්න හොඳට මතක තියාගන්න පුතේ. මෙහෙමයි තියෙන්නේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයෙක් වන්නේය. ඔහු රාජ්‍යයේ නායකයා, විධායකයේ ප්‍රධානියා, සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකයා මෙන්ම සහ හැසිරීම නොවන අවස්ථාවක ආණ්ඩුවේ නායකයාද වන්නේය. මේක හොඳට කටපාඩම් කරගන්න පුතේ. මෙතන සහ හැසිරීම කියන්නේ ජනාධිපතිවරයා එක පක්ෂයකුත් අගමැතිවරයා තව පක්ෂයකුත් පත් වෙලා රටේ පාලනය කරගෙන යන අවස්ථාවක්. උදාහරණයක් විදිහට අපි ගත්තොත් 2001 එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් බලයට පත් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය ජනාධිපතිතුමිය විදිහට කටයුතු කරනකොට එක්සත් ජාතික පෙරමුණෙන් පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කරලා රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒකේ අගමැති විදිහට කටයුතු කරා. ඒ වගේම අවස්ථාවක් අපි කියනවා සහ හැසිරීමක් කියලා. මෙතනදී ආණ්ඩුවේ නායකයා වුණේ කවුද? අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා. C. අභිනව පාර්ලිමේන්තුව රැස්වී වසර 2යි මාස 6ක් ගිය පසු ඕනෑම තත්ත්වයක් යටතේදී විසිරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට ලබා දී ඇත. 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් 71 වගන්තිය අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරවීමේ අවුරුදු 2යි මාස 6ක් ගිය පසු කරන්න පුළුවන්. හැබැයි ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කරලා ඒ පිළිබඳව කටයුතු සාර්ථකව කෙරීගෙන යන වෙලාවක නම් පාර්ලිමේන්තුව විසිරවීම කරන්න බෑ. මේකේ ඕනෑම වෙලාවක කියලා තියෙන නිසා ඒ ප්‍රකාශය වැරදි. කැබිනට් මණ්ඩලයේ ප්‍රධානත්වයේ ජනාධිපතිට පවරා ඇත. ඒකත් හරි. ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ සමාජිකයෙක්ද අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියාද වන්නේ කියලා තමයි තියෙන්නේ. අගමැතිවරයා පත් කිරීම සෑම විටම ජනාධිපතිවරයා විසින් සිදු කරයි. ඔබුතේ ඕනෑම වෙලාවකදී පත් කිරීම කරන්න ඕනේ ජනාධිපතිවරයා තමයි. හැබැයි සහ හැසිරීම දක්වන අවස්ථාවකදී නම් බහුතරයේ කැමති කෙනා නැත්තම් වැඩිම ආසන ගණනක් ලබාගත්තු පක්ෂයේ ප්‍රධානියා තමයි අගමැති විදිහට පත් කරන්න ඕනේ. එහෙනම් C ප්‍රකාශය වැරදි නිසා පිළිතුර වෙන්නේ අංක 3. අංක 22. ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වෙනි සංශෝධනය අනුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ වගකීමට බැඳී නොසිටී පත් කළ හැකි සියලුම ඇමතිවරු ගණන 70කි. පවතින පාර්ලිමේන්තුව විසිරුවා නව පාර්ලිමේන්තුවක් රැස්වන තෙක් කාලයේ අගමැති ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයට සිය තනතුරු රැඳී සිටීමට හැකියාව ඇත. ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරීම නොකළ යුත්තේය. රජයේ උසස් තනතුරුතා නිලධාරීන් පත් කිරීම පාර්ලිමේන්තු සභාවේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් සිදු කරයි. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ වගකීමට බැඳී නොමැත. 2020 ඔක්තෝබර් මාස 20 වෙනි දින සම්මත වූ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ වගකීමට බැඳී නොමැත කියන එක හරි. නමුත් මහජන ආරක්ෂාව සම්බන්ධ කාරණාවලදී වගකීම යුතුයි කියලා සඳහන් වෙනවා. B එක බලමු. පත් කළ හැකි සියලුම ඇමතිවරු ගණන 70කි. ඔපුතේ කැබිනට් ඇමතිවරු 30යි. නියෝජ්‍ය අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරු ඔක්කොම 40යි. ඔක්කොම එතකොට එකතු ගත්තාම 70යි. ඒක 19න් ගෙනාපු හොඳ යෝජනාවක්. 20ත් ඒක එහෙමම ඇතුළත් කරලා තියෙනවා. C. පවතින පාර්ලිමේන්තුව විසිරුවා නව පාර්ලිමේන්තුවක් රැස්වන තෙක් කාලයේ අගමැති ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයේ සිය තනතුරු රැඳී සිටීමට හැකියාව ඇත. සාමාන්‍යයෙන් වෙන රටවල නම් පාර්ලිමේන්තුව විසිරුවට පස්සේ
බාලකාර රජයක් යටතේ තමයි මැතිවරණ පැවැත්වෙන්නේ. නමුත් අවාසනාවකට අපේ රටේ එහෙම වෙලා නැහැ පුතේ. ඇමතිවරුන්ට ඡන්ද වැඩවලටත් අමාත්‍යාංශවල සම්පත් යොදා ගන්න අවස්ථාව මේ හේතුව නිසා උදා වෙලා තියෙනවා. ඩී ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරීම නොකළ යුත්තේය. 35 වෙනි වගන්තියට අනුව නඩු පැවරිය නොහැක කියලා තිබුණාට විශේෂ අවස්ථා යටතේ ඒ කියන්නේ මූලික අයිතිවාසිකම් කඩවීම, ඡන්ද පෙත්සම්, දෝෂාභියෝග වගේ දේවල් වලට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන්න පුළුවන් ජනාධිපතිවරයාට විරුද්ධව. හැබැයි ඒකේ වග උත්තරකරු කරන්න ඕනේ නීතිපතිවරයා. රජයේ උසස් තනතුරු නිලධාරීන් පත් කිරීම පාර්ලිමේන්තු සභාවේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් සිදු කරයි. නිර්දේශ කිරීමක් සිදු කරන්නේ නැහැ පුතේ. නිකන් නිරීක්ෂණ ඉදිරිපත් කිරීමක් විතරයි සිදු කරන්නේ. ජනාධිපතිවරයාට කැමති විදිහට මේකෙදි පත් කිරීමේ අවස්ථාව තියෙනවා. ඒ ප්‍රකාශය වැරදි. පිළිතුර වෙන්න ඕනේ එහෙනම් අංක 1. ප්‍රශ්න අංක 23 බලමු පුතේ. පළාත් සභා ගැන කියන්නේ ඒවල කියනවා 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රතිඵලයකි. B එකෙන් කියනවා 2007 දී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් මගින් ඒකාබද්ධව තිබූ උතුරු හා නැගෙනහිර පළාත් වෙන් කරන ලදී. C ප්‍රධාන අමාත්‍යවරයාට අමතරව අමාත්‍යවරු 4 දෙනෙක් සිටී. D විශ්වාස භංගයක් ගෙන ඒමෙන් ආණ්ඩුකාරවරයා ඉවත් කළ හැකිය. E ඒකමාණ්ඩලික ව්‍යවස්ථාවක් ඇත. 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රතිඵලයකි තමයි මේක. 1987 නොවැම්බර් මාසයේ 14 වෙනිදා ගෙන ආපු 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රතිඵලයක් විදිහට තමයි පළාත් සභා ආරම්භ වෙන්නේ. B එකෙන් කියනවා 2007 දී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් මගින් ඒකාබද්ධව තිබූ උතුරු හා නැගෙනහිර පළාත් වෙන් කරන ලදී කියලා. මුලින් පළාත් 8යි තිබුණේ. 2005 දී තමයි එකට තිබුණු උතුරු නැගෙනහිර පළාත පළාත් දෙකකට කඩලා උතුරු පළාත හා නැගෙනහිර පළාත විදිහට ප්‍රකාශයට පත් කරේ. එතකොට මේ ප්‍රකාශය වැරදි. C ප්‍රධාන අමාත්‍යවරයාට අමතරව අමාත්‍යවරු 4 දෙනෙක් ඉන්නවා. ඒ ප්‍රකාශය හරි. විශ්වාස භංගයක් ගෙනීමෙන් ආණ්ඩුකාරවරයා ඉවත් කළ හැකි 3/2ක බහුතර විශ්වාස භංගයක් සම්මතයෙන් ආණ්ඩුකාරවරයා ඉවත් කළ හැකි කියලා තියෙනවා. ඒකමාණ්ඩලික ව්‍යවස්ථාවක් ඇත. ඒකත් හරි. ඒකමාණ්ඩලිකයි. පිළිතුර වෙන්නේ අංක 4. අංක 24 බලමු ඉක්මනට. වර්තමාන ඉන්දීය සංධී ආණ්ඩු ක්‍රමයේ අනුව ඒකෙන් කියනවා එහි ව්‍යවස්ථාවේ ඒකීයද සංධියද යන්න පැහැදිලිව දක්වා නැත. අසමමිතික බලය බෙදීමක් පෙන්වයි. සාංගමික ප්‍රාන්ත හා ප්‍රාන්ත ආණ්ඩු අතර වෙනසක් නොමැත. එය ඒකීය ලක්ෂණ පෙන්눔 කරන සංධීය ක්‍රමයකි. ඊ කියනවා එය ව්‍යුහාත්මක අතින් සංධීය ලක්ෂණ පෙන්වයි කියලා. එහි ව්‍යවස්ථාවේ ඒකීයද සංධියද යන්න පැහැදිලිව දක්වා නැහැ. තියෙන්නේ කොහොමද? යුනියන් ඔෆ් ස්ටේට් නැත්නම් රාජ්‍ය සංගමයක් කියලා තමයි මේ තියෙන්නේ ඉන්දියානු ව්‍යවස්ථාවේ. එතකොට B කියන අසම්මිතික බලය බෙදීමක් පෙන්වයි කියලා. ඔය පුතේ සමහර ප්‍රාන්ත වලට වැඩිපුර බලය බෙදීමක් කරලා තියෙනවා. මොකද මේ ප්‍රාන්ත වෙන වෙලා යන එක වළක්වන්න. ඊට පස්සේ C එකෙන් කියන සංගමික ප්‍රාන්ත හා ප්‍රාන්ත ආණ්ඩු අතර වෙනසක් නොමැත කියලා. වෙනසක් තියෙනවා. ප්‍රාන්ත ආණ්ඩුවල ජනතා ඡන්දයෙන් පත් කරගන්නා ව්‍යවස්ථායක සභාවක් සහ අමාත්‍ය මණ්ඩලයක් ඉන්නවා. එතකොට බොහෝ විට සංගමික ප්‍රාන්තවල එහෙම නැහැ. ඒක වැරදි. D ඒකීය ලක්ෂණ පෙන්눔 කරන සංධීය ක්‍රමයේදී ඒකත් හරි. මධ්‍යම ආණ්ඩුව බලවත් නිසා මේකේ ඒකීය ලක්ෂණ පෙන්눔 කරනවා. එය ව්‍යුහාත්මක අතින් සංධීය ලක්ෂණ පෙන්වයි. ඒකත් හරි. මධ්‍යම ආණ්ඩුවක් හා ප්‍රාන්ත ආණ්ඩු සහිත සංධීය ව්‍යුහයක් තමයි තියෙන්නේ. එහෙනම් වැරදි වෙන්නේ C ප්‍රකාශය. පිළිතුර අංක 3. 25 රටක ස්වාධිපත්‍ය යනු රාජ්‍ය සතු උත්තරීතර බලයයි ජනතාවට ඍසි පරිදි නිදහස භුක්ති විඳීමට ඉඩ සැලසීමයි ගෝලීයකරණයේ අභියෝගවට ලක් වී ඇත. දේශ සීමා අභිබවා යාමට නොහැකි බලයකි. රජයේ ජනතා කැමැත්ත මත නොරැදී තීරණ ගැනීමයි. රටක ස්වාධිපත්‍ය යනු රාජ්‍ය සතු උත්තරීතර බලය. එහෙනම් ඒක හරි. ජනතාවට ඍසි පරිදි නිදහස භුක්ති විඳීමට ඉඩ සැලසීමක් කරන්නේ නැහැ. සීමා පනවනවා මේක මගින්. එහෙනම් ඒක වැරදි. ගෝලීකරණයේ අභියෝගයට ලක් වෙලා තියෙනවා. ධනවත් රටවල් දුප්පත් රටවල් බලපෑම් කිරීමට පෙළඹිලා තියෙන නිසා ගෝලීකරණ මලින් ස්වාධීනත්වයේ අභියෝගයට ලක් වෙලා තියෙනවා. දේශ සීමා අභිබවා යාමට නොහැකි බලයකි. රට ඇතුළත තමයි මේ බලය තියෙන්නේ. එහෙනම් ඒක හරි.
රජයේ ජනතා කැමැත්ත මත නොරැඳී තීරණ ගැනීමයි රජයට ස්වාධීනව තීරණ ගැනීමට අයිතිය තමයි මේ ස්වාධිපත්‍ය බලය කියලා කියන්නේ. ඒතකොට B පිළිතුර තමයි වැරදි. ඒ නිසා B ප්‍රකාශය වැරදි. ඒක නිසා පිළිතුර වෙන්නේ අංක 4. ප්‍රශ්න අංක 26. මේ ප්‍රශ්න ටික තමයි අපේ දරුවෝ ගොඩක් වෙලාවට වරද්දගන්නේ. වෙලාව අරගෙන හොඳට කල්පනා කරලා උත්තර ලකුණු කරන්න. මුලින්ම ප්‍රකාශ දෙක වෙන වෙනම අරගෙන සලකා බලන්න ඕනේ. දෙවනුව දෙකම හරි වගේ පේනවා නම් දෙකම එකතු කරලා කියවන්න. එතකොට මේ දෙකේ මොකක් හරි සම්බන්ධයක් තියෙනවද නැද්ද කියලා ඔයගොල්ලන්ට වැටහීමක් ඒවි. හොඳයි. පළමු ප්‍රකාශය. 1978 ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායකයේ සමාජිකයෙක් වෙයි. ව්‍යවස්ථාදායකයේ සමාජිකයන් සියලු දෙනා ජනතා ඡන්දයෙන් පත් කරගනී. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ සමාජිකයෙක් නෙමෙයිනේ. ඒ ප්‍රකාශය වැරදි. ව්‍යවස්ථාදායකය කියලා කියන්නේ පාර්ලිමේන්තුවට. ඒකේ සමාජිකයෝ ඔක්කොම 225ක් ඉන්නවා. ජනතා ඡන්දයෙන් පත් කරනවා 196ක්. ඉතිරි 29 දෙනා පත් කරගන්නේ ජාතික ලැයිස්තුවෙන්. ඒ අනුව දෙවෙනි ප්‍රකාශයත් වැරදි. අසත්‍ය පිළිතුර වෙන්නේ අංක 4. 27 වෙනි ප්‍රශ්නේ බලමු දරුවෝ. පළවෙනි ප්‍රකාශයෙන් කියනවා 1947 ව්‍යවස්ථාවට අනුව ව්‍යවස්ථාදායකයේ දිවි මාණ්ඩලික වන අතර ආණ්ඩුකාරවරයා නාමිකව පමණක් විධායක බලතල හොබවයි. පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයක් හා සෙනෙට් සභාවක් ලෙස කොටස් දෙකකින් සමන්විත විය. බැලු බැල්මටම සත්‍ය පහදයි වගේ පෙනුනට මෙතන ආණ්ඩුකාරවරයා නෙමෙයි පුතේ. අග්‍රාණ්ඩුකාරවරයා තමයි නාමික විධායකයෙ උනේ. පළමු ප්‍රකාශය ඒක නිසා අසත්‍යයි. එහෙනම් සත්‍ය පිළිතුර අංක 3. අංක 28. වත්මන් රජයේ ප්‍රතිපත්ති තීරණය කිරීමේ හා ක්‍රියාවට නැංවීමේ සම්පූර්ණ බලය ජනාධිපතිවරයා සතු වේ. දෙවැනි ප්‍රකාශයෙන් කියනවා දිත්ව විධායකයේ නායකයා ජනාධිපතිවරයා වන්නේය. පුතේ දිත්ව විධායකය කියන්නේ ජනාධිපතිවරයයි අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයයි. එහෙනම් විධායකයේ නායකයා විදිහට රජයේ ප්‍රතිපත්ති තීරණය කිරීමේ හා ක්‍රියාවට නැංවීමේ සම්පූර්ණ බලය ජනාධිපතිවරයා සතු වෙනවා. එහෙනම් පළමු ප්‍රකාශයේ හරි දෙවැන්නෙන් තවදුරටත් පැහැදිලි කිරීමකුත් කරන නිසා පිළිතුර වෙන්න ඕනේ අංක 5. අංක 29 බලමු. අග්‍රාමාත්‍යවරයා ඉවත් වූ විට අමාත්‍ය මණ්ඩලයේදී විසිර යාම සිදුවේ. 1972 ව්‍යවස්ථාව මගින් ලංකාව තුළ පිහිටුවන ලද ව්‍යවස්ථාදායකය පාර්ලිමේන්තු සභාව නම් විය. ඔයගොල්ලන්ට මතක ඇති රනිල් වික්‍රමසිංහ මහත්තයාව අයින් කරාම ඇමති මණ්ඩලය විසිරලා ගියා. එහෙනම් ඒක හරි. 1972 ව්‍යවස්ථාව මගින් ලංකාව තුළ පිහිටවන ලද ව්‍යවස්ථාදායකයට ජාතික රාජ්‍ය සභාව කියලා කිව්වේ. සත්‍ය අසත්‍ය පිළිතුර වෙන්න ඕනේ අංක 2. අංක 30ට පිළිතුර ඔයගොල්ලෝ හොයලා පහලින් කමෙන්ට් කරන්න. හොඳයි වීඩියෝ එක ගොඩක් දිග වැඩි වෙන නිසා මම විවගත රචනා ටික ඊළඟ පාඩමෙන් ඔයගොල්ලන්ට අරගෙන එන්නම්. මේ ප්‍රශ්න පත්‍රයේ අමාරුයි වැරදුනා කියලා අධෛර්යමත් වෙන්න එපා. හොඳට මහන්සි වෙලා වැඩ කරන්න පුතේ. මේක ගොඩ දාගන්න පුළුවන්. අද ඉඳලා හොඳට කැප වෙලා ඕගොල්ලෝ වැඩ කරන්න. මේ පාඩම් මාලාව හොඳයි නම් ඔයගොල්ලන්ගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මතක ඇතුව අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඊළඟ පාඩම දාපු ගමන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙනවා. එතකොට දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. තවත් හොඳ ස්ටෑන්ඩඩ් පේපර් එකක් සමග හමු වෙන තුරු සියලු දෙනාටම ආයිබෝවන් සුබ දවසක්.